හරි. අයිබෝවන් අද සාකච්ඡා කරන්න යන්නේ 2000 A level ප්‍රශ්න පත්‍රයේ තෝරාගත්ත ප්‍රශ්න සෙට් එකක් සාකච්ඡා කරන්න හදන්නේ. 2000 paper එකේ MCQ paper එක අරගෙන ඉවරලා ඒ MCQ paper එකේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් යම් තෝරාගත්ත ප්‍රශ්න කොටස් කීපයක්ම සාකච්ඡා කරගෙන යනවා. 2021 A level ලියන දරුවන්ට වැදගත් වෙන පාඩම් ටිකට අදාළව කියන්නේ දැනට කරලා තියෙන පාඩම් ටිකට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ විදිහට අපි ගන්නවා සිංක් වලට වඩා සමාන රසායනික ගුණ ඇති මූලද්‍රව්‍ය මොකක්ද කියලා. සිංක් කියලා කියන එකට වඩා සමාන රසායනික ගුණ ඇති මූලද්‍රව්‍ය හොයන්න කලින් අපි මුලින්ම බලමු තේ මූලද්‍රව්‍යයක රසායනීය රඳාපවතින මූලද්‍රව්‍යයක රසායනීය රඳාපවතින සාධක මොනවද කියලා. ඒ කියන්නේ මූලද්‍රව්‍යයක් කොයි වගේ ප්‍රතික්‍රියාවලට සහභාගී වෙන්නේ කියන එක තීරණය කරන සාධක මොනවද කියලා බලමු. ප්‍රධානතම සාධකය තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ප්‍රධානම සාධකය තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට ගොඩක් දුරට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මගින් එම මූලද්‍රව්‍ය මොන කාණ්ඩයට අයත්ද? මොන වගේ අවසාන ශක්ති මට්ටම් ඉලෙක්ට්‍රෝන ගණනකින් සමන්විතද කියන එක පෙන්වන්න කරනවා. එතකොට මේ පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන මත ඒ පරමාණුවේ ගොඩක් රසායනික ගුණ ප්‍රකාශ කරන්න පුළුවන්. වැදගත්ම සාධකයක්. ඔයිට අමතරව තව තියෙනවා අයනීකරණ ශක්තිය කියලා කියන්නේ අයනීකරණ ශක්තිය. දැන් අයනීකරණ ශක්තිය කියන එක නාගත්තු උදාහරණයක් විදිහට අපි දන්නවා අයනීකරණ ශක්තිය වැඩි කියන්නේ මොකද්ද? ඒ ඉලෙක්ට්‍රෝන පිට කරන්න අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරන්න අකමැති කියන එකයි. එතකොට ඒකෙන් අදහස් කරන්නේ එවැනි මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන ලබාගෙන තමයි මොනවාද? රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගී වෙන්නේ කියන්නේ. යම් පරමාණුවක අයනීකරණ ශක්තිය කුඩා වර්ගයක් නම් එකෙන් පෙන්වන්න කරන්නේ මොකද්ද? එයා ඉලෙක්ට්‍රෝන පිට කරන්න කැමති. ඒ කියන්නේ එයා ඉලෙක්ට්‍රෝන පිට කරලා ප්‍රතික්‍රියාවලට සහභාගී වෙන එහෙම නැත්නම් රසායනික ගුණ පෙන්වන්න කරන එක්කෙනෙක් කියන එක. තුන්වෙනි කාරණයක් තමයි පරමාණු අරය. පරමාණුක අරය මත පරමාණුවේ අරය මත තීරණය වෙන මොකද්ද? අයනීකරණ ශක්ති, ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්ති ආදී වශයෙන් කාරණා පෙන්වන්න කරනවා. ආදී වශයෙන් බොහොමයක් කාරණා තියෙනවා. හැබැයි වැදගත්ම කාරණේ තමයි මොකද්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට එකම කාණ්ඩයේ මූලද්‍රව්‍යවල අපි උදාහරණයක් විදිහට ගත්තොත් පස්වෙනි කාණ්ඩය කියලා එයාට තියෙනවා පුතේ ns2 np3 කියලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. ඒක අපි කියන පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. උදාහරණයක් විදිහට නයිට්‍රජන් ගත්තොත් එහෙම 2s2 2p3 ෆොස්ෆරස් ගත්තොත් එහෙම අවසාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 3s2 3p3. එතකොට මේ දෙන්නගේම අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කියන්නේ පහයි. අවසාන උප ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන තාසන වශයෙන් සමානයි. ඒක බොහෝ දුරට එකම කාණ්ඩයේ මූලද්‍රව්‍යවල රසායනික ගුණ සමානයි. ඒ නිසා සින්ක් කියන එකනට යටින් ඉන්නේ කවුද? කැඩ්මියම්. එහෙනම් සින්ක් වලට වඩා සමාන රසායනික ගුණ තියෙන මූලද්‍රව්‍ය තමයි කවුද? කැඩ්මියම් කියලා කියන්නේ. එහෙනම් ඔන්න ඒ අදාළ ප්‍රශ්නේ අපි ගත්තා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා මොකද්ද? පහත මූලද්‍රව්‍ය අතරින් මොකද ආවර්තවගේ දීගුරුට අයත් නොවන මූලද්‍රව්‍ය කවුද කියලා. අපි චූටි ප්‍රශ්නවලදී ඔවා ආවර්තවගේ ආපු ප්‍රශ්න නෙවෙයි ඈ. එතකොට ඔයගොල්ලෝ දන්නවා ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනස්, අයර්න්, කොබෝල්ට්, නිකල්, කොපර්, සින්ක්. ඔය තියෙන්නේ 3D මූලද්‍රව්‍ය ටික. මොනවද? 3D මූලද්‍රව්‍ය ටික මේ තියෙන්නේ. එතකොට ඔතන සෙලීනියම් කියන මූලද්‍රව්‍ය බීගොන්ටයිද මූලද්‍රව්‍යයක් නෙවෙයි. ඔක්සිජන්, සල්ෆර්, සෙලීනියම්, ටෙලූරියම්, පොලෝනියම්. ඒ කියන්නේ මොකද? මෙයා 6 වෙනි කාණ්ඩයට අයත් මූලද්‍රව්‍යයක් වෙන සෙලීනියම් මොන ගොනුවේද? පීගොනොටයිද මූලද්‍රව්‍යයක්. ඒ නිසා පිළිතුර වෙන්නේ අංක 4යි. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ කතා කරලා දෙවෙනි ප්‍රශ්නේ කතා කරලා තුන්වෙනි ප්‍රශ්නේ කියනවා අපිට 2006 level paper එකේ තුන්වෙනි ප්‍රශ්නය. මේ දිනුත් අපි සාකච්ඡා කරන 2006 level ප්‍රශ්න පත්‍රය. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා 300 කෙල්වින් උෂ්ණත්වයේ දිහා වායු ගෝල එකක පීඩනයක් යටතේ නයිට්‍රජන් වල ඝනත්වයට ආසන්නම ඝනත්වයක් ඇතයි බලාපොරොත්තු විය හැකි වායු කුමක්ද කියලා. ඒ කියන්නේ පීඩනයයි උෂ්ණත්වයයි කාගේද? නයිට්‍රජන්ගේ ඔය කියන පීඩනය සහ උෂ්ණත්වය තමයි හැමෝටම තියෙන්නේ. එතකොට අපි PV සමානයි nRT කියන සමීකරණය අරගෙන ඉවරලා PV සමානයි m බෙදීම m වාරයක් RT කියලා ලිව්වා. එතකොට P සමානයි m බෙදීම v වාරයක් RT
යට m එහෙනම් p සමානයි drt බෙදීම m එහෙනම් d සමානයි p d සමානයි p බෙදීම rt වාරයක් මොකද්ද m. ඇයි එහෙම මම ලියුවේ මේ ප්‍රශ්නේ උෂ්ණත්වයේ පීඩනය නියත කරලා තියෙනවා r කොහොමත් නියතයක් එහෙනම් d කියන එක නා සමානුපාතික වෙන්නේ කාටද m ට. එහෙනම් නයිට්‍රජන් වල m එක කීයද පුතේ 28යි gm oil රින එකයි. එහෙනම් අන්නේ කියන්නා වූ ඒ කියන මෞලික ස්කන්ධය වගේම මෞලික ස්කන්ධයක් තියෙන එක තමයි මොකද මේකේදී ආසන්න වශයෙන් ඝනත්වය සමාන වෙන්නේ ඊට අනුව O2 කියන එක 32යි NO කියන එක 30යි CO2 44යි CH3F කියන එක 12යි 3යි 15යි 19යි 15යි 19යි 34යි C2H4 කියන එක 12යි 12යි 24යි 28යි. එහෙනම් පිළිතුරු අංක 5 වෙනවා C2H4 කියන එක. ඔන්න කියනවා මොකද්ද අදාළ තුන්වෙනි ප්‍රශ්න අදාළ පිළිතුර. ප්‍රශ්න අංක 3. හතරවෙනි ප්‍රශ්නය මේ තාම ඔයගොල්ලෝ කරලා නැති වෙන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ තාම කරලා නැති වෙන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්න අදාළ කාරණය බහු අවයවික කියන කොටස බහු අවයවික කොටස පොතේ බහු අවයවික පොලිමර්ස් කියලා අපි හඳුන්වනවා. බහු අවයවික වර්ගීකරණ පහක් තියෙනවා. ඒ කියන්නේ වර්ග පහක් නේ වර්ගීකරණ පහක්. ඒතර බහු අවයවික ගොඩාක් තියෙනවා. ඔය හැම බහු අවයවිකයක්ම ඒ කියන වර්ගීකරණ පහටම අයත් වෙනවා. උදාහරණයක් විදිහට බහු අවයවික වර්ගීකරණය වෙනවා ස්වභාවික බහු අවයවික සහ මොනවාද? ස්වභාවික කෘත්‍රිම. ස්වභාවික බහු අවයවික සහ කෘත්‍රිම බහු අවයවික. ඊට පස්සේ තියෙනවා ආකලන බහු අවයවික සහ සංගණන බහු අවයවික. සංගණන බහු අවයවික. ඊළඟට තියෙනවා රේඛීය බහු අවයවික සහ ත්‍රිමාන බහු අවයවික. ඊළඟට තියෙනවා ස්වභාවික කෘත්‍රිම ආකාර තාප ස්ථාපන තාප සුවිකාරය. ඊළඟට තියෙනවා තාප ස්ථායි තාප අස්ථායි. එතකොට ඔන්න වර්ගීකරණ පහක් 1යි 2යි 3යි 4යි 5යි වර්ගීකරණ කියට පහක් තියෙනවා. එතකොට මේක අහන්නේ පහ දේවයින් තාප ස්ථාපන බහු අවයවයක් වන්නේ මොනවද කියලා. තාප ස්ථාපන බහු අවයව තුනක් සම්බන්ධයෙන් අපිට උගන්වන්න කියලා පුතේ අපේ විෂය නිර්දේශකයක් තමයි බේක්ලයිට් කියන එක නා බේක්ලයිට් අපි ඒකට කියනවා ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියලා දෙවෙනි එක නා යූරියා ෆෝමැල්ඩිහයිඩ් අනිත් එක නා වල්කනයිස් කළ රබර්. ඔන්න ඔය තුන තමයි තාප ස්ථාපන බහු අවයව විතර අපිට උගන්වන්න තියෙන විෂය නිර්දේශය. මොකක්ද තාප ස්ථාපන තාප සවිකාරය කියන්නේ? බහු අවයවයක නිර්මාණය කරන පළවෙනි අවස්ථාවේදී යම් හැඩයක් ලබා දුන්නාට පස්සේ නැවත තාපය ලබා දීලා හැඩය වෙනස් කරන්න බැරි නම් ඒවා තාප ස්ථාපන බහු අවයව. නැවත හැඩය වෙනස් කරන්න පුළුවන් නම් ඒවා තාප සවිකාරය බහු අවයව. දැන් PVC වගේ දේවල් විතර රත් කරලා බටයකට බටයක් බස්සන්න පුළුවන් ඒ වගේ දේවල් මොනවද අපි කියනවා තාප සවිකාරය කියලා. ඒකෝනේ ඊළඟට මෙතන අපේ මේ තියෙන වර්ගීකරණ බය මෙතන අපේ ප්‍රශ්නෙට අදාළව පිළිතුරු වෙන්නේ මොකද්ද? තාප ස්ථාපන බහු අවයවයක් වන්නේ කවුද? යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියන එක නා එහෙනම් මොකද්ද? පිළිතුර අංක 4. ඊළඟ ප්‍රශ්නේදී අපි අහනවා වායුවේ අවස්ථාවේදී දී පරමාණුක අණුවක් සෑදීමට වඩාත් ඉඩැත්තේ කවුද කියලා. පුතේ දී පරමාණුක අණුවක්. එතකොට මේ දී පරමාණුක අණුවක් සාදනවා නම් මෙතන තියෙනවනේ මොන බන්ධනයක්ද? සහසංයුජ බන්ධනයක්. ඇයි සහසංයුජ බන්ධනයක් තියෙනවනේ. ඇයි සහසංයුජ බන්ධනයක තමයි අණු සහසංයුජ බන්ධන හෝ දායක බන්ධන වලින් තමයි අණුවක් සාදන්න පුළුවන්. එතකොට ඔය කියන විදිහට මෙතන දැන් දී පරමාණුක අණුවක් සෑදීමට වඩාත් ඉඩ ඇති මූලද්‍රව්‍ය නිසා හදන මූලද්‍රව්‍ය නෙමෙයි අහන්නේ. එතකොට සහසංයුජ බන්ධනයක් සෑදීමට නම් පුතේ පළවෙනි කාරණේ මොකද්ද? වියුග්ම ඉලෙක්ට්‍රෝන
පැවතිය යුතුයි. එක් පරමාණුවෙන් සමාන ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝන ගණනක් බැගින් සපයා එම ඉලෙක්ට්‍රෝන පරමාණු දෙක අතර හවුලේ තබාගෙන සාධන බන්ධනයක් අපි හඳුන්වනවා සහ සංයෝජ බන්ධනයක් කියලා. එතකොට නියෝන් කියන එක නා ගත්තොත් නියෝන්ගේ පුතේ ඔයගොල්ලෝ දන්නවා යා උච්ච වායුවක් ඊට පස්සේ අපිට ඉන්නවා මෙතන කවුද ආගම ඉන්නවා ආගම කියන්නේ උච්ච වායුවක් ඒගොල්ලන්ගේ ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝන කොහෙද තියෙන විදියක් නැහැ. සින්ක් කියන එක නා 4s2 3d10 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් සම්බන්ධ යාගේ ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝන නැහැ. කැල්සියම් කියන එක නා 3s2 3p6 4s2 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් සම්බන්ධයි. සෝඩියම් කියන එක නා 1s2 2s2 2p6 3s1 එතකොට මෙයාගේ කියනවා මොකද්ද ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝන කියන්නේ එයා තමයි සහබන්ධනයක් හදනකොට තේදීමේ වැඩිම නමුතාවයක් තියෙන නා පිළිතුර වෙන්නේ පිළිතුර අංක 3. ඒක කවුද සෝඩියම් කියන එක නා හරිද එහෙනම් ඔන්න අදාළ ප්‍රශ්න අදාළ පිළිතුර ඊළඟ ගානේ අපිට කියනවා 6 වෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 6 6 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා බාහිර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ns2np3 ns2np3 මම දැන් චුට්ටකට කලින් කිව්වා පුතේ ns2np3 අයිති වෙන්නේ පස්වෙනි කාණ්ඩයට අදාළ මූලද්‍රව්‍යයක් විදිහට ඕනෑම මූලද්‍රව්‍යයකට පැවතිය හැකි සංයුජතා තමයි එක්ක කාණ්ඩයේ අංකයට අදාළ සංයුජතාවය කාණ්ඩයේ අංකය එහෙම නැත්නම් අටරින කාණ්ඩයේ අංකය මොකක්ද මේ කතාව? දැන් පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යවල එයාට තියෙන පුළුවන් සංයුක්තාවයක් තමයි 5. එහෙම නැත්නම් අටරින කාණ්ඩයන් කියන අටරින 5 ඒ කියන්නේ 3. ඔන්න ඔය කියන සංයුක්තාවයක මෙයාට තියෙන පුළුවන් එහෙනම් පිළිතුර වලින් අපිට ගන්න පුළුවන් 3 සහ 5 කියන දෙන්න පිළිතුර අංක 4 ආන්සර් 4. නමුත් මට මේකෙදි කියන්න මොකද්ද මේ සංයුජතාවය කියලා කියන්නේ කියන්නේ. ස්ථායි වින්‍යාසයක් අත්කර ගැනීම සඳහා මූලද්‍රව්‍ය පරමාණුවක් ලබා ගන්නා වූ හෝ පිට කරන්නා වූ හෝ හවුලේ තබා ගන්නා වූ ඉලෙක්ට්‍රෝන ගණන මොකද සංයුජ සාධනය. අපි ස්ථායි උච්ච වායු වින්‍යාසයක් නෙවෙයි ස්ථායි වින්‍යාසයක්. ඒතර ස්ථායි වින්‍යාස වලින් වඩාත්ම ස්ථායි වින්‍යාසය ස්ථායි උච්ච වායු වින්‍යාසය. ඒතකොට මම මේ පිළිතුර ලබා දීලා තියෙන්නේ මොකද වඩාත්ම පැවතිය හැකි කියලා කියන්නේ හැමෝම උත්සාහ කරන උච්ච වායුවක් වෙන්නේ. ඒතකොට මේ උච්ච වායුවක් වීම සඳහා තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. එහෙනම් මේ කියන සංයුක්තා දෙක පරමාණු කොට සෑහෙන දුරට අනිවාර්යයෙන්ම නැහැ බොහෝ දුරට පැවතිය හැකි දෙන්න. ඔයිට අමතරව වෙන සංයුක්තා පැවතිය හැකි. ඒ නිසා අනිවාර්යෙන් පවතිනවනම් මෙන්න මේ සංයුක්තා දෙක ඒ හැර වෙන සංයුක්තා පැවතිය හැකි. එහෙනම් 6 වෙනි ප්‍රශ්න උත්තරය අංක 4 3 සහ 5 කියන දෙන්න. ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 7 සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද 270යි GMOL ඍණ 1. වැරදි නේද පුතේ සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකකයක් නැහැනේ. එතකොට මේ තියෙන්නේ මොකක්ද එතන පරිණාම මම මේ ලියලා තියෙන්නේ මොකද්ද මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධයේ එකක තමයි GMOL ඍණ 1. ඒ කියන්නේ මේ කියන සංයෝගයේ කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණක් ආරව කාබනික සංයෝගයක 29.6 කවුද W/W ප්‍රතිශතය 29.6 කවුද ඔක්සිජන් අඩංගුයි මේ දෙන්නේ W/W ප්‍රතිශතය කාලේ ඔක්සිජන් කියන. එතකොට අපිට කියනවා මෙම කාබනික සංයෝගයේ අණුක ඔක්සිජන් පරමාණු කොපමණ තියෙනවද? දැන් උදාහරණයක් විතර ගන්න මේ සංයෝගය CXHYOZ කියන CXHYOZ. එතකොට සංයෝගයේ අණුවක කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන එක නා ගත්තොත් කාබන් මේ අණුවක කාබන් පරමාණු X තියෙනවා මේ හයිඩ්‍රජන් පරමාණු Y තියෙනවා ඔක්සිජන් පරමාණු Z තියෙනවා. එතකොට මේකේ මවුලයක මේ සංයෝගයෙන් මවුලයක X කියලා මවුල ප්‍රමාණයක් කාබන් පරමාණු තියෙනවා Y කියලා මවුල ප්‍රමාණයක් හයිඩ්‍රජන් පරමාණු තියෙනවා Z කියලා මවුල ප්‍රමාණයක් කවුද ඔක්සිජන් පරමාණු තියෙනවා. එතකොට දැන් මේ සංයෝගයේ මවුල එකක් කියලා කියන්නේ ග්‍රෑම් 270
70කට. ඒතර ග්‍රෑම් 270ක කොච්චරද? ග්‍රෑම් 270ක ඒවත් මවුලයක තියෙන මවුල ගාන සමානයි සංයෝගයේ අණුවක තියෙන පරමාණු ගානට. එහෙනම් ග්‍රෑම් 270ක තුල කාබන් ඔක්සිජන් ස්කන්ධය කොච්චරද? ඔක්සිජන් ස්කන්ධය සමානයි 270යි ග්‍රෑම් වලින් 129.6. ඔන්න ඔච්චර ස්කන්ධයක් තියෙන කවුද? ඔක්සිජන් මේ මවුල් එකක් ඇතුලේ වෙනත ග්‍රෑම් 270ක් ඇතුලේ. ඒතර ග්‍රෑම් 270ක් තුල ඔක්සිජන් මවුල ගාන කොච්චරද? ඔක්සිජන් මවුල ගාන ගන්න ස්කන්ධය බෙදන්න පුතේ 270 වැඩි කිරීම 129.6 ග්‍රෑම් බෙදන්න භාගෙද? ඔක්සිජන් වල මවුල ස්කන්ධය 16යි GMOL ඍණ එක. එතකොට පුතේ දැන් අපිට මෙහෙම දෙයක් කරනකොට මේක සුළු කරන්න තියෙන්නේ. එතකොට මෙතන 29.6ක් දීලා තියෙනවා. මේ බිඳුව කපන හැටි ඔන්න පොඩි කොර වැඩක් කරනවා. මොකද 29.6 කියන එක අපි හිතමු කීයද කියලාද? 30 කියලා. 29.6 කීය කියලා කියන්නේ 30යි කියලා ඉතින් ඒවලම් මොකද කරන්න පුතේ? 30යි නම් මේ බිඳුවට මේ බිඳුවත් කැපෙනවා. මේ බිඳුවට බලන්නේ මේ බිඳුවත් කැපෙනවා. එතකොට 3 වරක් 27 කීයද කියලා ගන්න ඕනේ. 27 වරක් 3 20 වරක් 3 60යි 7 වරක් 3 21යි 81 බෙදීම 16 81 බෙදීම 16 කියලා කියන්නේ කීයද? 5යි දශම ගාන. එතකොට ඔයගලන්ට තේරෙනවා මම මේ පොඩි වැරදි වැඩක් කරපු නිසා තමයි 5යි දශම ගානක් ආවේ. ඒ නිසා ආසන්න සූත්‍රය කියක් කියනවා 5 විය යුතුයි. එහෙනම් එක මේ සංයෝගයේ මවුලයක තියෙන ඔක්සිජන් මවුල ගාන කියලා කියන්නේ Z ඒ Z තමයි පුතේ අණුවක තියෙන පරමාණු ගාන වෙන්නේ. ඒ නිසා පිළිතුර අංක 5 ඒ වගේම මේකේ උත්තරෙත් අංක 5. ඒ කියන්නේ ප්‍රශ්නදාර පිළිතුරත් 5 අපිට ආව උත්තරෙත් 5. එහෙනම් මෙන්න තියෙනවා 7 වෙනි ප්‍රශ්නදාර පිළිතුර ලබා ගන්න ආකාරය. හරිද? අවශ්‍ය කට්ටිය අවශ්‍ය විදිහේ කාරණේ පොඩ්ඩක් බලා ගන්න. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය අපිට දෙනවා 8 වෙනි ප්‍රශ්න දීලා තියෙන පුතේ මේ මධ්‍යන බන්ධන විකරණ නිර්ධාරණය කියන සංකල්පය අරගෙන. මොකද මධ්‍යන බන්ධන විකරණ නිර්ධාරණය. යම් වායුමය සංයෝගයක එකම වර්ගයේ බන්ධන n සංඛ්‍යාවක් පවතිනවා. යම් වායුමය සංයෝගයක එකම වර්ගයේ බන්ධන n සංඛ්‍යාවක් තියෙනවා. හරිද? එම සංයෝගයේ තියෙන එකම වර්ගයේ බන්ධන එම සංයෝග මවුල එකක තියෙන එකම වර්ගයේ බන්ධන සියල්ල දිවියට වැවෙන ශක්තිය ඔක්කොම එකතු කරලා ඒ තියෙන එකම වර්ගයේ බන්ධන ගානේ බෙදුවම අපිට ලැබෙන එක බන්ධනයක මධ්‍යන බන්ධන ශක්තිය. ඒක ඔයගොල්ලන්ට පේනවා ඔය CH4 කියන එකනාගේ මේ බන්ධන හතරක් කියන එක වගේ මේ ඔය පෙන්නලා තියෙන්නේ ඔය බන්ධන හතර කඩන්න වැවෙලා තියෙන ශක්තිය කියන ටික. එකක් 462යි අනිත් එක 436යි අනිත් එක 455යි අනිත් එක 347යි. ඔය ටික ඔක්කොම එකතු කරලා මොකද කරන්න ඕනද? මේ එන උත්තරේ බන්ධන හතරක් එකම වර්ගයේ බන්ධන හතරෙන් බෙදුවම අපිට ලැබෙන උත්තරේ 6යි 2 8යි 7යි 5යි 12යි 12යි 8යි 20න් බිඳුව දානවා දෙකක් ඉතුරුයි. 4යි 5යි 9යි 2යි 11යි 3යි 14යි 6යි 20න් බිඳුව දානවා දෙකක් ඉතුරුයි. 4යි 4යි 8යි 4යි 12යි 3යි 15යි 2යි 17යි බැලුණා 462 නේද? සෝරි 426යි පිටිරට. 426යි. එතන මේ උත්තරේ නෝ 6යි 5යි 11 7යි 5යි 12යි 12යි 24න් 4 දානවා දෙකක් ඉතුරුයි. 2යි 2 4යි 3 7යි 5යි 12යි 4යි 16න් 6 දාන එකක් ඉතුරුයි. 1යි 3යි 4යි 4යි 12යි 16යි 1664 කියන එක නා බෙදුවාම 4න් අපිට ලැබෙනවා 100H බන්ධනයක බන්ධන ශක්තිය 4යි 1යි 24ට 6යි. එහෙනම් මේ උත්තරේ මොකද? බන්ධන විഘടනයක් නිසා අනිවාර්යෙන් බන්ධන විഘടන උත්තරයක් තියෙනවා. ධන උත්තරයක් වෙන නිසා මොකද මේ කියන පිළිතුර ධනාගයක් විය යුතුයි. බන්ධන විඝටනයක් සඳහා බන්ධන විඝටනයක් කියලා කියන්නේ තාප අවශෝෂක ක්‍රියාවලියක්. ඒ නිසා බන්ධන විඝටනයෙන් තත්ත්වයක් ධනාගයක් ලබා ගන්නවා. එහෙනම් පිළිතුර අංක 1. ඊළඟට අපිට කියනවා ස්කන්ධානුව එතනෝල් මේ දවස්වල හොඳයි. ස්කන්ධානුව W/W මේ අපිට එතනෝල් කියන එකනාගේ කොතරද 100ට මේ මෙයා C2H5OH
ජලීය එතනෝල් ද්‍රාවණයක 10% කඩමු ජලීය එතනෝල් ද්‍රාවණයක 0.1 කිලෝග්‍රෑම්. මේ සංයෝගයේ මේ මිශ්‍රණයේ ජලය තියෙනවා ජලීය ද්‍රාවණයක් නිසා එතනෝල් තියෙනවා. එතකොට එතනෝල් තියෙන්නේ 10%යි. 10%ක් බරාමුව එතනෝල් ඉන්නවලු පුතේ W/W ප්‍රතිශතය. එතකොට මෙයාගේ ස්කන්ධය කොච්චරද? 0.1 කිලෝග්‍රෑම් කියන්නේ ග්‍රෑම් 100යි. ඒත් ග්‍රෑම් 100න් 110ක් කියන්නේ මේ සංයෝගයෙන් ග්‍රෑම් 10ක් තියෙනවා. ජලය තියෙනවා ග්‍රෑම් 90ක්. අපෙන් අහනවා මොකද්ද? हाइड्रोजन परमाणु मौल කොපමණ තියෙනවා කියලා අහනවා මේ මිශ්‍රණය. මෙන්න මේ කියන 0.1 කිලෝග්‍රෑම් තුල හයිඩ්‍රජන් පරමාණු මෞල කොච්චරක් තියෙනවද කියලා අහනවා. ඒතකොට අපි බලමු මොකද හයිඩ්‍රජන් පරමාණු මෞල කොච්චරක් තියෙනවද කියලා බලන්න. දැන් ඔයගොල්ලන්ට තියෙනවා මෙතනත් හයිඩ්‍රජන් මේක ඇතුලේ මෞල 6ක් මේ පරමාණු 6ක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා. ඒතකොට මම මෙහෙම දෙයක් කරොත් මේකෙන් එන මෞල හයිඩ්‍රජන් මෞල ගාන මේක ඇතුලේ තියෙන හයිඩ්‍රජන් මෞල ගාන ඔක්කොම එකතු කරලා තමයි මුළු හයිඩ්‍රජන් මෞල ගාන කොච්චරද කියලා හොයන්න. ඉතින් අපි හොයමු H2O ගේ මුලින්ම නේ මේ අණු 18යි ලස්සනට බෙදලා මෙයා 18යිනේ. මෙයා 18යි GMO වලින් එකයි උනේ. එතකොට H2O මෞල ගාන කොච්චරද? H2O මෞල ගාන 90යි ග්‍රෑම් බෙදීම 18යි GMO රින් එක. එතකොට 5යි මෞල කියනවා අපිට. මෞල 5ක් ලැබෙනවා. එතකොට මම මේ H2O එකක හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. ඒතර H2O මවුල 5ක හයිඩ්‍රජන් පරමාණු මවුල 10ක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු මවුල 10ක් තියෙනකොට ඒතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ ජලයෙන් ආපු හයිඩ්‍රජන් ටික විතරයි මේ මවුල 10 කියන්නේ. ඒතකොට තව එතනෝල් වල තව කොච්චරක් හරි මවුල ගානක් එන්නෝනේ. එහෙනම් ලැබෙන උත්තරේ 10ට වඩා වැඩි උත්තරයක් එන්නෝනේ. 10ට වඩා වැඩි උත්තර තියෙන පුතේ එකයි. උත්තරය අංක 3. උත්තරය අංක 3 11.3යි. එතකොට මට කියන්න පුළුවන් තව කාරණා මොකද්ද? එහෙනම් මෙතන මේකෙන් ලැබෙන හයිඩ්‍රජන් මෝල් ගන්න කොච්චරද? 1.3. ඒකත් ඔන්න හදලා පෙන්නන්න. ඒක හදන්න අවශ්‍ය නැහැ මේ උත්තරේ ලබා ගන්න. C2H5OH මවුල කොච්චරද? මවුල ගන්න හොයන්න මොකද කරන්නේ? 10යි ග්‍රෑම් බෙදන්න 24යි 6යි 30යි 10යි 46යි GMO රින් එක. ඒ කියන්නේ කවුද? මෙයාගේ මවුලික ස්කන්ධය. එතකොට C2H5OH කියන එකනාගේ එකක කවුද? හයිඩ්‍රජන් ඉන්න පුතේ කීයද? 6ක්. 6ක් ඉන්නවා හයිඩ්‍රජන්. එහෙනම් අපි බලන්න ඕනේ මොකද්ද? මෙයාගේ 10 බෙදීම 46යි මවුල ප්‍රමාණයක් තුල ඉන්න ඕනේ කොච්චරක්ද? 10 බෙදීම 46 වගේ 6 ගුණයක් මවුල. එතකොට මේ උත්තරේ කීයක් වේද? 1.3ක්. හොඳින් හෝ නරකින් එන්න වෙනවා. නැත්නම් උත්තරේ දැන් අපිට ඇවිල්ලා වෙන්නේ 11.3යි කියලා. එහෙනම් මෙන්න තියෙනවා 9 වෙනි ප්‍රශ්න දාන පිළිතුර. ප්‍රශ්න අංක 9ට අදාළ පිළිතුර හදාගන්න. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 10 Ca3PO4 twice ධන 4යි H3PO4 ලැබෙන පුතේ CaH2PO4 twice එකකින් කීයද? 3ක් ලැබෙනවා. යන සමීකරණයට අනුව මෙන්න මේ සංයෝගයෙන් ග්‍රෑම් 100ක් හදාගන්න. මේ සංයෝගයෙන් ග්‍රෑම් 100ක් හදාගන්න මෙයාගෙන් කොච්චර ස්කන්ධයක් ගන්නවද කියලා බලනවා. ඉතින් මෙතන ෆොස්ෆේට් 95යි 95 වගේක් 190යි 190යි 120යි 310යි. මෙයාගේ මෞලික ස්කන්ධය 310යි GMOL රින් එකයි. මෙතන ෆොස්ෆේට් 95 දෙක 97යි 97 ඒවා මෙයාගේ මේ සංයෝගය 95යි 297 වදා 194යි කැල්සියම් 40යි එන ඔක්කොම 234ක් එනවා. එහෙනම් මෙයා 234ක් වෙනවා. 234යි GMOL රින් එක කියන්නේ කාටද? මෙන්න මෙයාට. තුනේ ඉලක්කම නැතුව මොකද මෞලික ස්කන්ධේ මෙයාටයි. තුනේ ඉලක්කම කියන්නේ ප්‍රතික්‍රියාවට දාන ස්ටොයිකියෝමෙට්‍රිය. එතකොට ඔයගලන්ට කියනවා මෙන්න මෙහෙම දෙයක්. 234 ග්‍රෑම් වැඩි කිරීම 3ක් ඔන්න ඔච්චර ග්‍රෑම් ප්‍රමාණයක් ගන්න අපි මෙයාගෙන් කොච්චරක් ගන්න ඕනද? 310 ග්‍රෑම් ප්‍රමාණය. එහෙනම් මෙයාගෙන් ග්‍රෑම්
100ක් ගන්න අපි කොච්චරක් ගන්නවද කියලා බලන්න මොකද කරන්නේ 234 වැඩි කිරීම 3යි ග්‍රෑම් ප්‍රමාණයක් ලබා ගන්න අපි ග්‍රෑම් 310ක් ගන්න ඕන නම් ග්‍රෑම් 100ක් ලබා ගන්න කොච්චරක් ගන්නවද කියලා බලන්නේ ඒතර උත්තර පුතේ තියෙන්නේ මොනවාද 22 44 75 132 200 ඈත උත්තර එහෙනම් අපිට වට යන්න පුළුවන් ලස්සනට 200 අපි මෙහෙම කරමු 310 පුතේ 300 කරමු ඊයද 310යි කියන එක කරා 300යි කියලා හිතමු. ඒතර 300 වෙච්ච ගමන් මොකද මේ තුනට මෙතන කීයද? 100යි. එතකොට අපිට ලැබෙනවා 1.4 බෙදීම උඩාගේ අඩු කරා. යටාගේ 234 නිකන් කරා 250යි කියලා. උත්තර ඈත නිසා මේ ගන්නෙ 250 පොස්ට් මොකද එන්නේ? 250 4 10යි 40යි කියනවා. ඒතර 40 ගණන් වල උත්තර කීයක් තියෙනවද? 40 ගණන් වල උත්තර තියෙන්නේ මොකද? එකයි උත්තරේ කියන්නේ 44යි. 44යි නේද? ග්‍රෑම්. ඒ කොහොමද ගත්තේ? මේ වටේන එක ලස්සනට වටෙන්න අසාධාරණ නොවන විදිහට. එතම මෙතන උඩ වැඩි වෙන්න ඕන එක 310 වෙන එක 300 කරයි කියලා කියන්නේ මොකද? මට ලැබෙන ඕන උත්තරයට වඩා අඩු උත්තරයක්. එහෙනම් 40 කියන්නේ අඩු උත්තරයක්. එහෙනම් ඊට වඩා වැඩි උත්තරයක් කරන්න මට ලැබෙන එක. මම 234 න් බෙදන්න තියෙන්නේ 250 බෙදුවා. ඒ කියන්නේ මොකද්ද? මම යට බෙදනාගේ අඩුවකින් බෙදන්න තියෙදි වැඩියකින් බෙදුනොත් ලැබෙන උත්තරය අඩුයි. ඒ නිසා අපිට ඊළඟට ටිකක් වැඩි උත්තරයක් මේ 40ට වඩා වැඩි උත්තරයක් ලැබෙන්නේ. ඒක 75 වෙන්නේ නැහැ. එච්චර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා උත්තරය 40 උත්තරේ 44 පිළිතුරු අංක 2 අදා ගන්න අවශ්‍ය කාරණය මෙන්න තියෙනවා දාලා ගන්න. ඊළඟට අපි ගන්නවා මේ 11 වෙනි ප්‍රශ්නය 0.06 NaOH ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100ක් NaOH කියන එක්කනාගෙන් 1000ක 0.5ක් තියෙන එක්කනාගෙන් ඝන සෙන්ටිමීටර 100ක් ඔන්න ඔච්චරක් මවුල ප්‍රමාණයක් හිතේ 1000ක 0.05ක් තියෙනවා 100ක කොච්චරද එච්චර ප්‍රමාණයක් H2SO4 එක මිශ්‍ර කරනවලු H2SO4 එක මිශ්‍ර කරාම ලැබෙනවා කවුද මෙයාගෙන් කොච්චර 1000ක 0.02ක් තියෙන එකනාගේ 0.02ක් තියෙන එකනාගේ 50ක් එක මිශ්‍ර කරනවා මිශ්‍ර කරාම ලැබෙනවා පුතේ මොකද්ද සෝඩියම් සල්ෆේට් Na2SO4 ධන H2O ප්‍රතික්‍රියා තුලින් දෙන්නේ මෙතන දෙකක් වැටෙන්න ඕනේ මෙතනට දෙකක් වැටෙන්න ඕනේ එතකොට මෙතන මේක වැඩි කරොත් එහෙනම් අපිට ලැබෙනවා 5 වැඩි කිරීම 10 3යි මෙතන මවුල මෙතන පුතේ 50 දෙකක් 100 කියන්නේ එක වැඩි කිරීම 10 3යි මවුල. එතකොට මේ තියෙන්නේ මිශ්‍ර කළ මවුල. ප්‍රතික්‍රියා කළ මවුල ගන්න හොයන්න මොකද කරන්නේ? දැන් මේ පහත් එක්ක ප්‍රතික්‍රියා කරන දෙකට එක අනුපාතය කරනවා මෙතනින් 2.5 තියෙනවා. මෙතන 2.5 තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? එක වැඩි කිරීම 10 3යි මවුල ප්‍රමාණයත් එක්ක මෙතනින් කොච්චරද? දෙක වැඩි කිරීම 10 3යි මවුල ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරනවා මෙතනින් එකට එකයි ඒ කියන්නේ එක වැඩි කිරීම 10 3යි මවුල ප්‍රමාණයක් හැදෙනවා මෙතනින් දෙක වැඩි කිරීම 10 3යි මවුල ප්‍රමාණයක් හැදෙනවා H2O කියන්නේ පුතේ අණුවක් ඒකේ අයන නැහැ අපෙන් අහන්නේ මේ ද්‍රාවණයේ අවසානයේ කොච්චරද මුළු පරිමාව ඝන සෙන්ටිමීටර 250ක් වෙනකන් ගේනවා එහෙනම් ඉතිරි කොච්චරද ඉතිරි මෙතන පහෙන් දෙකක් ගියාම 3 වැඩි කිරීම 10 3යි මවුල ප්‍රමාණයක් ඉතුරුයි මෙතනින් ඉතුරු නැහැ මේ ටික ඉතුරුයි හරි ඒවා ඉතුරු ඒවා අපිට අදාළ වෙන්නේ නැහැ මොකද මේකෙන් OH ලැබෙන්නේ නැහැ මේකෙන් OH ලැබෙන්නේ නැහැ මේක මොකද්ද ජල අණුවක් නිසා එතකොට ඉතුරු NaOH කැඩෙනවා කවුරු බවටද Na+ සහ OH- වල. එතකොට මෙතන 3 වැඩි කිරීම 10 3යි මවුල ප්‍රමාණයෙන් අපිට ලැබෙනවා ඒ කොච්චරද OH- 3 වැඩි කිරීම 10 3යි මවුල ප්‍රමාණය. එතකොට අවසාන ද්‍රාවණයේ පරිමාව 250ක් වෙනවා මතක දාගන්න. OH- සයින සාන්ද්‍රණය කොච්චරද 3 වැඩි කිරීම 10 3යි මවුල බෙදීම 250 වැඩි කිරීම 10 3යි ඝන ඩෙසිමීටර. පුතේ 10 3 දක්ුණා. දැන් 3 250න් බෙදනවාද? පිස්සුද? 3 250න් බෙදන්නේ නැහැ පුතේ. යට වැඩි කරනවා 4න්, උඩත් වැඩි කරනවා 4න්. යට 4න් වැඩි කරනවා 1000ක් වෙනවා. උඩ 4න් වැඩි කරනවා 12ක් වෙනවා. 12 බෙදීම 1000 කියන්නේ 0.0.122 mol
dm පිළිතුර. එහෙනම් පිළිතුර අංක 1. පාත් මොකද්ද 0.01 හැබැයි ඝන සෙන්ටිමීටරයට මවුල. ඒ නිසා හරියට බලන්න උත්තර පහ දිහා බලන්න සාමාන්‍යයෙන් වෙන්නේ පළවෙනියට දෙන එක තමයි පහට දීලා දෙන්නේ. ඒ කියන්නේ ඒ වරේක අපි රවට්ටන්න පුළුවන් මොන විදියක් තමයි ඔය අපි කියන ඔය කියන මේ මොනවාද උත්තරේ දැන් වැරදි උත්තරේ මුලින් දෙන එක. හරි. මේ ඝන සෙන්ටිමීටරයට මවුලට මෙපිට අපිට ආව ඝන ඩෙසිමීටරයට මවුල. හරි. හැම වෙලේම බලන්න උත්තර පහ දිහා සැකින්. තමන්ගේ උත්තරේ දිහා සැකින් බලන්න එපා පුතේ. තමන්ගේ උත්තරය සහ අපිට දීලා තියෙන උත්තර පහ දිහා හොඳට බලන්න. හරි. ඊළඟට ප්‍රශ්නාංක 12 වෙනි ප්‍රශ්නය. අපිට කියනවා HCl ද්‍රාවණයක ස්කන්ධ අණුවට 36.5 HCl තියෙනවා. HCl කියනකොට කොතරම්ද 100ට W/W ප්‍රතිශතය 36.5. සන්තෝෂයි ඇයි? සන්තෝෂ මොකක් නිසාද? HCl වල මෞලික ස්කන්ධයක් පුතේ 36.5යි. මේ තියෙන ද්‍රාවණය. මේ ද්‍රාවණයක් කියන්නේ මොකද්ද? සංරචක අඩුව තරම දෙකක් තියෙන. ඒතර මේකේ HCl කියන තව කවුරුහරි ඉන්නවා. ද්‍රාවණයේ ඝනත්වය 1.15යි GCl. ඒ කියන්නේ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් එකක ස්කන්ධය කොතරම්ද? ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් එකක ස්කන්ධය 1.15 ග්‍රෑම්. එතකොට ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් එකක HCl ස්කන්ධය කොතරම්ද? 1.15 ග්‍රෑම් වලින් කොච්චරද? 36.5යි. ඔය තියෙන්නේ කවුද? මේ මිශ්‍රණයේ HCl වල ස්කන්ධය. එතකොට ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් එකක HCl මවුල කොච්චරද? HCl මවුල කොච්චරද? 1.15 ග්‍රෑම් වැඩි කිරීම 36.5. ඔක බෙදන්න පුතේ HCl මවුල ස්කන්ධය කීයද? 36.5යි GMOL රිනේ ග්‍රෑම් එක මම මෙතනින් දා ගන්න. ඒතකොට G ට G කපුණා අපිට මවුල එනවා. ඉතින් මම මේකට මේ කපන්න හැබැයි උත්තරේ පොඩ්ඩක් කොහොමද තියාගන්න. ඒතර අපෙන් අහන්නේ ග්‍රෑම් ඩෙසිමීටර මවුල වලින් පිළිතුර මෞලිකතාවය අහන්නේ. එහෙනම් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 1000ක ඒ කියන්නේ ඝන ඩෙසිමීටර් එකක තියෙන HCl මවුල ගාන හොයන්න අපි මොකද කරන්නේ? 1.15 බෙදීම 100 ඔය කියන උත්තරේ මවුල ගාන වැඩි කරන්න පුතේ කීයද? ඔය ඝන සෙන්ටිමීටර් එකකනේ එහෙනම් 1000 හොයන්න 1000න් වැඩි කරන්න අපිට ලැබෙනවා MOL DM වෙන තුන කියලා. එතකොට බිඳු දෙකක් ගියා උත්තරේ 11.5යි MOL DM වෙන තුන පිළිතුර ලැබුණා අපිට අංක 3. හරි මෙන්න තියෙනවා මේ જાතිය ගාන පළවෙනි වාරි භාග වලට පුතේ ගොඩාක් දුරට රචනා ප්‍රශ්න පත්‍රයටත් එනවා. ඒ නිසා හොඳට බලා ගන්න. මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඔයගලන්ට ගොඩක් දුරට ඕක ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඔය යටතේ වාරි භාග ප්‍රශ්න පත්‍ර වල මගේ දියුට්ටේ ගොඩක් ඇති ඈ. ඒ ගොඩක් ඇති කියන්නේ ඒ එකක්වත් මම හදන ප්‍රශ්න නෙවෙයි පුතේ. ඔක්කොම වාරි භාග ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න. හරි. එච්චර ප්‍රශ්න තියාගෙන මම මොකද පුතේ වෙන ප්‍රශ්න හදන්නේ හරි. මගේ ප්‍රශ්න වලට ඕනේ නැහැ. ඔතනට ඕනේ පුතේ මොකද්ද? විභාග මට්ටමේම ප්‍රශ්න. ඊළඟට අපි සාකච්ඡා කරන තියෙන ප්‍රශ්නාංක 10 අපි තාම 13 සාකච්ඡා කරන්න මට්ටමක් නැහැ. PH කතා කරන්න නිසා 14 වෙනි ප්‍රශ්නය චාර ප්‍රශ්න අපි කතා කරා 2A ධන B මොකද 2D කියන ප්‍රතික්‍රියාවක් යන තනි පියවර ප්‍රතික්‍රියාවකි. ප්‍රතික්‍රියාව තනි පියවර ප්‍රතික්‍රියාවක් නම් එහෙම නැත්නම් අපිට බහු පියවර ප්‍රතික්‍රියාව වේගණීය පියවර නම් අපිට ගන්න පුළුවන් පළවෙනිම தත්ත්වය මොකද්ද? K වාරයක් A ගේ සාන්ද්‍රණය පෙළ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකයට සමානයි. හරිද? පෙළ කියන එක නම් විදිහ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණකයට සමානයි. ඕක තමයි මේක ගන්න තියෙන තනි පියවර ප්‍රතික්‍රියාවක් කියන්නේ වැදගත්ම සාධකය. ඊළඟට කියනවා A සහ B වල ජනන සාන්ද්‍රණ සහ ප්‍රතික්‍රියා ශීඝ්‍රතා වාරය. හරි මම කියලා තියෙනවා. ඊළඟට කියනවා A සහ B වල සාන්ද්‍රණ දෙගුණ කළ විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව විය හැක්කේ මොකක්ද කියලා. දැන් අපි A අලුත් ශීඝ්‍රතා වාර ඩෑෂ් කියලා ගත්තොත් K එක වෙනස් වෙන්නේ ශීඝ්‍රතා නියතය. A ගේ සාන්ද්‍රණය දෙගුණයක් කරාම ඒ ලැබෙන එකනාගේ මොකද පුතේ? වර්ගය තමයි මොකද? A ගේ අලුත් සාන්ද්‍රණයේ වර්ගය කියලා කියන්නේ. B ගේ සාන්ද්‍රණය දෙකෙන් වැඩි කරාම එන එක තමයි පුතේ අපි කියන්නේ මොකද?
B ගේ අලුත් සාන්ද්‍රණය කියලා. මේක අංක 1 කියලා අපි ගත්තොත් මේක අංක 2 කියලා අපි ගත්තොත් ඔයගලන්ට පේනවා 1 2කින් බෙදුවොත් එහෙම R බෙදීම R dash කියන එක නා ගත්තොත් k වාරයක් A ගේ සාන්ද්‍රණයේ වර්ගයයි B ගේ සාන්ද්‍රණය බෙදීම k වාරයක් 4යි A ගේ සාන්ද්‍රණය වාරයක් 2යි B ගේ සාන්ද්‍රණය කියලා අපි කියනවා. ඇයි මේ A ගේ සාන්ද්‍රණය වර්ග වෙන්නේ? 2 වර්ගය 4යි. මේකට මේක කැපෙනවා. මෙතන වර්ගය එන්නේ. මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. k ට k කැපෙනකොට R බෙදීම R dash සමානයි 1ට 8යි. ඒ කියන්නේ R dash කියන එක අලුත් සීක්‍රතාව අර කලින් සීක්‍රතාව වගේ තිබුණාද 8 ගුණයක් පිළිතුරාංක 3. මෙන්න තියෙනවා අර මේ දත්තේ වැදගත් පෙළ ස්ටොයිකියෝමෙට්‍රි සම්මුතිය සමාන වෙන මොකක් නම්ද ප්‍රතික්‍රියා මූලික පියවර ප්‍රතික්‍රියාවක් එහෙම නැත්නම් තනි පියවර ප්‍රතික්‍රියාවක් නම් හෝ බහු පියවර ප්‍රතික්‍රියාවක වේග රේඛ පියවර නම් අපිට ලබා ගන්න දත්තය තමයි ඔය තියෙන්නේ. ඒතකොට ඔය ටික අමතරව අපිට මේ පේපර් එකේ තව අපිට තියෙනවා සාකච්ඡා කරන්න ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි පුතේ 19 වෙනි ප්‍රශ්නය. දැනට කතා කරන්න පුළුවන් ප්‍රශ්න වලින් 19 වෙනි ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නය 19 ප්‍රශ්නේ බලන්න. දහනම්වෙනි ප්‍රශ්නය දෙවන විශාලම දෙවන අනීකරණ ශක්තිය ඇත්තේ පාද මූලද්‍රව්‍ය කාර්යය ටික. මූලද්‍රව්‍ය කොහොමද? සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන් ආගල්. අපි තියරි එකක් කියලා දුන්නා n වන අයනීකරණ ශක්තිය in කියන එක නම් උපරිම වෙන්නේ n ඍණ එක කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලයි. n ඍණ එක කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඇයි ඒ? ඔයගොල්ලෝ හිතන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන මූලද්‍රව්‍යයක් ගන්නකො දැන් මෙතන අපිට ඕනේ දෙවන අයනීක ශක්තියනේ. එහෙනම් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වෙන්න. මෙතන පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සෝඩියම්. එහෙනම් පිළිතුර සෝඩියම්නේ. මේ ප්‍රශ්නෙට උත්තරේ සෝඩියම් එන්නේ කොහොමද? සෝඩියම් 2යි 8යි 1යි පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට සෝඩියම්ගේ පළවෙනි ඉලෙක්ට්‍රෝනේ පිට වෙන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉවත් තුන්වන ශක්ති මට්ටමේ. යාගේ දෙවන ඉලෙක්ට්‍රෝනේ පිට වෙන්නේ කාගේද? නියෝන් කියන උච්ච වායු වින්‍යාසයෙන්. එතකොට නියෝන්ගේ උච්ච වායු වින්‍යාසයෙන් දෙවෙනි ඉලෙක්ට්‍රෝනේ පිට වෙනකොට මොකද වෙන්නේ? ඒක එකක් තමයි යා අවසාන ශක්ති මට්ටමට අභ්‍යන්තරින් වූ ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. එතකොට දෙවෙනි කාරණා තමයි යා ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ උච්ච වායු වින්‍යාසයෙන්. දැන් අපි මැග්නීසියම් කියන එක ගත්තොත් මැග්නීසියම් 2යි 8යි 2යි. යාගේ පළවෙනි අයනීකරණ ශක්තිය දාලා ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ තුන්වන ශක්ති මට්ටමේ. එතකොට දෙවන අයනීකරණ ශක්තිය දාලා එක්කන අපිට වෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ. හැබැයි තුන්වන අයනීකරණ ශක්තිය දාලා එක්කන අපිට වෙන්නේ ඊට අභ්‍යන්තරයේ වූ ශක්ති මට්ටමේ. එහෙම නැත්නම් අපි කියන උච්ච වායු වින්‍යාසය. එතකොට එයාගේ තුන්වන අයනීකරණ ශක්තිය උපරිම වෙනවා. තුන්වන අයනීකරණ ශක්තිය උපරිම වෙන්නේ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලයි. ඒකයි මම කිව්වේ මොකද්ද? n වන අයනීකරණ ශක්තිය උපරිම වෙන්නේ මොකද්ද? n ඍණ එක කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල. එහෙනම් උත්තරේ සෝඩියම් පිළිතුරාංක 1. පිළිතුරාංක 1. නිවැරදි. ඊළඟට අපි සාකච්ඡා කරන්න තියෙන ප්‍රශ්නය ප්‍රශ්නාංක 22. ප්‍රශ්නාංක 22. ප්‍රශ්නාංක 22. ප්‍රායෝගික ප්‍රශ්නයක්. ප්‍රායෝගික අනුසාරය කියලා තියෙන්නේ NaOH ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 25ක් NaOH ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 25ක් හරත් එකද HCl ද්‍රාවණයක් එක අනුමාපනය කරනවා. NaOH ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 25ක් මෙතන NaOH ද්‍රාවණය ඝන සෙන්ටිමීටර 25ක්. එතකොට එයා අනුමාපන ප්ලාස්ටික් වෙන්නේ කියලා මම කොහොමද දන්නේ? NaOH ඉන්න අනුමාපන ප්ලාස්ටික් කියලා. NaOH අනුමාපන ප්ලාස්ටික් දාන්න නැත්නම් පුතේ මෙතනට දැම්මොත් කොහොමද 25 ඝන සෙන්ටිමීටර කියලා. ඒතර අපි සමතලක් තියෙන එක විවරණේ. මෙයාගේ 25 ගාවෙන්නේ කියලා. එහෙනම් NaOH කියන්නේ දන්නා පරිමාවක් සහිත නොදන්නා සාන්ද්‍රණයක් සහිත ද්‍රාවණය. එහෙනම් දන්න පරිමාවක් කියලා නොදන්න සාන්ද්‍රණයක් සහිත ද්‍රාවණය ඉන්නේ අනුමාපන ප්ලාස්ටික්. ඒක සිත තමයි මොකද වෙන්නේ? HCl කියන එක. එතකොට දැන් මේ අනුමාපනය කරනකොට මේ තියෙන බියුරේට්ටුව මේ තියෙන කවුද? බියුරේට්ටුව මේ තියෙන අනුමාපන ප්ලාස්ටිකුව එහෙනම් ඉෆෙක්ටිව් පුතේ වෙනම තියෙනවා. ඉෆෙක්ටිව් මයින් අනුමාපන ප්ලාස්ටිකුවට දාන එක. එහෙනම් මේකේ මයින් කවුද? NaOH. පළවෙනියට උපකරණ තුනම
ආශ්‍රිත ජලයෙන් සෝදන්න. තුන් දෙනාම ආශ්‍රිත ජලයෙන් හොදනවා. මේකයි. අනුමාපන ප්ලාස්කු හැර ඉතුරු දෙක ඒකට යොදන ද්‍රාවණයෙන් හොදන්න. පැහැදිලිද? අනුමාපන ප්ලාස්කු හැර ඉතුරු දෙක මොකද්ද? ඒකට යොදන ද්‍රාවණයෙන් හොදන්න ඕනේ. එතකොට බියුරේට් හොදන්නේ HCl වලින් හොදන්න ඕනේ. පිපෙට් උපතේ නියෝජන වලින් හොදන්න ඕනේ. එතකොට ඔන්න ඔය කාරණා මතක තියාගන්න. HCl ද්‍රාවණය පිපෙට් ඔසේදී අපිට අපි අහන්නේ මොකද? සිදු අත්‍යවශ්‍යම සිදු කළ යුත්තේ කුමක්ද කියලා අහන්නේ. HCl ද්‍රාවණය පිපෙට් ඔසේ හොදන්න ඕනේ. පිපෙට් හොදන්න නැවත HCl ද්‍රාවණය පිපෙට් හොදන්න මොකද? NaOH ද්‍රාවණය. NaOH ද්‍රාවණය අනුමාපන ප්ලාස්කු ඔසේදී මේක හොදන්න නැවත NaOH ද්‍රාවණය ඉන්නොත් එහෙම හොදලා ටිකක් හරි NaOH ද්‍රාවණය යම් ප්‍රමාණයක් ඉතුරුනොත් ඒක අනුමාපනයේට බලපාන. අපි 25 කියලා මැනලා දානවා. මෙතනින් 25 මේක ඇතුළේ තව ඝන සෙන්ටිමීටර් 0.05 විතර ඉතුරුලා තිබ්බොත් ඒ ටිකයි මේ 25 මොකද වෙන්නේ? 25.05ක් මේක ඇතුළේ තියෙනවා. අපි දන්නේ නැහැ. අපි දැන් කියේ කියලා 25 කියලා. ඊළඟට අනුමාපනයේ භාජනය වල ද්‍රාවණ වල උෂ්ණත්වය මෙලීම. අනුමාපනයේ පුතේ උෂ්ණත්ව විදික අනුමාපනයක් නෙමෙයි. එහෙනම් මොකද්ද? මේක පරිමාණ විදික අනුමාපනයක්. ඒ නිසා අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. ඊළඟට ශූන්‍ය ලක්ෂ දක්වා HCl ද්‍රාවණය බියුරේට් පුරවන්න ඕන. මේ බියුරේට් බිඳුව කියන්නේ මොකද්ද? මෙතන ඉඳන් මෙතන බිඳුව මෙතන මොකද? මෙතන බිඳුව මෙතන 50 තියෙන්නේ 50 සාමාන්‍ය බියුරේට් එක පරිමාව. එතකොට බිඳුව දක්වා පුරවන්න ඕනේ. වායු දන්නකෝ 30 දක්වා පිරෙවුවයි කියලා. ඊට පස්සේ වැය වෙනවා. V0 පරිමාවක් වැය වෙනවා. එතකොට දැන් කොච්චරද අලුත් පාට අංකය? එතකොට 30 රින V0. එතකොට දැන් අපි දන්නවා මෙතන පරිමාව V' වුණොත් එහෙම කියන්නේ අනුමාපන ඉවර වෙන තැන සමගතාලක්ෂය උදා වෙනකොට එකතු කරලා තියෙන ද්‍රාවණයේදී මෙතනදී ලැබෙන පාට අංකය V' නම් අපිට හොයාගත්ත හැකි V0 කියන එක නම් කවුරු කියලාද? 30 රින V' කියලා. එතකොට අපිට 50 දක්වා මේ බිඳුව දක්වා ශූන්‍ය දක්වාම පුරවන්න ඕනේ. ශූන්‍ය දක්වාම පුරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට ඒ ශූන්‍ය දක්වාම පිරවන පස්සේ ඒ HCl ද්‍රාවණය එකපාරක් පාවිච්චි කරපු HCl ආයෙ අර පොතේට දාන්න යන්න බෑ අපරාධෙදි. ඒ නිසා අපි යම් පරිමාණයක් ගන්නවා අනුමාපනය කරනවා මදුරුව තෝටියක් දාගන්න. එහෙනම් මොනේකටද මෙච්චරක් පුරවන්න පුළුවන්? පුරවන්න තියෙන්නේ නේද? ඉතින් අපිට ඕනම් බිඳුව දක්වා පුරවන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් නමුත් අපිට තියෙන මොකද ප්‍රශ්නේ? අපිට ඕනම් මේ මට්ටම අත්‍යවශ්‍යම බිඳුව දක්වා පුරවන්න අවශ්‍ය නැහැ. 30 වෙනකම් පිරෙවුවා වැය වෙච්ච ටික වැය වෙන දුන්න අලුත් පාටාංග ගත්තා 30 අලුත් පාටාංග අඩු කරනවා අපිට වැය වෙච්ච පරිමාණය ලැබෙනවා. හරිද? රුපියල් 1000ක් තිබුණොත් 300ක් වැය වුණා නම් ඉතුරු කීයද කියලා හොයන්න අපිට මහා ලොකු දෙයක්. ඉතින් මම ගාව 700ක් අතේ තියන දාන්න මම දන්නවා කියන්නේ 1000ක් තිබ්බ කලින් හරි දැන් තියෙන්නේ 700 වෙන කිය 300ක් වැය වුණා. ඒ වගේ දෙයක් තමයි දැන් තියෙන්නේ. එහෙනම් බියුරේට්ව ඇතුළත HCl ද්‍රාවණයේ සේරියව බියුරේට්ව HCl ද්‍රාවණයේ සේරිය යුතු. එහෙනම් ඔන්න අදාළ කාරණය අපිට පිළිතුරු අංක 5 අත්‍යවශ්‍යම සිදු කළ යුතු කාරණාවකදී බියුරේට්ව HCl ද්‍රාවණය හොදන එක බිඳුව දක්වා පුරවන එක අවශ්‍යයි අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍යම නැහැ. හරි? ඊළඟට ප්‍රශ්න අංක 23. 23 වෙනි ප්‍රශ්නය. NO2 කියලා එකකින් මම ස්ටොයිකියෝමීටර් ගණන් ගන්න මෙතනදී NO2 ධන H2O HNO2 ධන HNO3 මේ තියෙන පුතේ නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේ කර්මාන්තේ නැත්නම් P ගුණ අපිට මේක කතා කරන්න තියෙනවා. මෙතන ඍණ 2යි ඔක්සිජන් ඍණ 2 දෙකක් ඍණ 4යි එහෙනම් නයිට්‍රජන් කීයද? ධන 4යි සංයෝගයේ උදාසීනයි. හයිඩ්‍රජන් ධන 1යි ඍණ 2 දෙකක් ඍණ 4යි ඍණ 4යි ධන 1යි ඍණ 3යි එහෙනම් නයිට්‍රජන් කීයද? ධන 3යි ඍණ 2 3ක් ඍණ 6යි හයිඩ්‍රජන් ධන 1යි ඍණ 6යි ධන 1යි ඍණ 5යි එහෙනම් නයිට්‍රජන් කීයද? ධන 5යි. ඔන්න තියෙනවා මොකද අදාළ ප්‍රශ්නෙට අදාළව ඔක්සිජන් අංක කියවා ධන 4 ධන 3 වෙනවා කියන්නේ ඔක්සිජන් අංකය අඩු වෙනවා ඒක ඔක්සි හරණයක්. ඔක්සි හරණය. ධන 4 ධන 5 වෙනවා කියන්නේ පුතේ මොකද ඔක්සි කරණයක්. එතකොට NO2 ඔක්සිකරණයට මෙන්න ඔක්සි හරණයට විභාජනය වෙලා තියෙන එක අපි හඳුනන මොකක් කියලාද? ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් කියලා. ද්විධාකරණ ප්‍රතික්‍රියාවක්. එකම රසායනික විශේෂය ඔක්සිකරණයට මෙන්න ඔක්සි හරණයට විභාජනය වීම ක්‍රියාවලිය අපි හඳුනනවා ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් කියලා. එහෙනම් පිළිතුර අංක 3 නයිට්‍රජන් ඔක්සිකරණයට මෙන්න ඔක්සිහරණයට විභාජනය වේ කියන කාරණය. ඊළඟට ඒ කාරණේට අවසාන 23 වෙනි ප්‍රශ්නය ඊළඟට කතා කරන්න තියෙන්නේ මම හිතන්නේ 25
L alkyl bromide උණු මධ්‍යසාරීය KOH එක. L කියන කෙනෙක් මධ්‍යසාරීය KOH එක. KOH මධ්‍යසාරීය KOH උණු කියලා කියන රත් වෙලා තියෙන කෙනෙකුට ප්‍රතික්‍රියා කරාම මොකද වෙන්න ඕන? H X කියන එක නා. bromide එක කියලා කියන්නේ දෙන HBr පිට වෙන උඩට. මේකදී HBr කියන එක නා ඉවත් වෙලා යන්න ඕනේ. HBr නෙමෙයි මේ KBr සහ H2O හැදෙනකොට මෙතන ද්විත්ව බන්ධනයක් සහිත සංයෝගයක් හැදෙනවා. ඒ මධ්‍යසාරීය KOH දැන් මොකක්ද වෙන්නේ? ඇල්කීන හයිඩ්‍රයිඩ් ඇල්කීන බවට පත් වෙනවා. ඒ හැදෙන එක නාට අපි කරන වැඩේ මොකද? HBr ගන්නවා. ආයෙත් මොකද? මේ හැදෙන එක කවුරු කියලා කියන්නේ? M සංයෝගය ලබා දුන්නා. ඊට පස්සේ M කියන එකනට HBr සමග ප්‍රතික්‍රියා කරන විට N ලබා දෙනවලු. N කියන එකන L වල සමාවේවිතය අපි. ඕයි. H එකකුයි Br එකකුයි අයින් කරානේ. OH KOH K එකයි OH එකයි මෙතන තියෙනවා K එක මෙතන තියෙනවා OH එක මෙතන තියෙනවා එතන H එකයි Br එකයි මේ සංයෝගයට තිබෙන්න තමයි කියන්නේ ආයි Br දෙනවාම සම අවයවික තමයි අවයව ගන්න සමානයි පරමාණු ගන්න එකකින් මේ පොටෑසියම් මේකද හයිඩ්‍රජන් වලින් කාබන් වලින් බ්‍රොමින් වලින් තියෙන පරමාණු ගන්න දෙන්නම සමානයි N ලැබෙනවා N සංයෝගයේ ජලීය KOH එක ප්‍රතික්‍රියා කරනවා ජලීය KOH දැම්මහම වෙන්නේ පුතේ මොකද්ද ජලීය KOH දැම්මහම වෙන්නේ X එකක් OH එකක් බවට පත් වෙනවා අපිට ලැබෙනවලු මොකද ප්‍රතික්‍රියා කරන විට තෘතීක ඇල්කොහොලයක් ලබා දුන්නලු ඒ කියන්නේ මේවා තෘතීක ඇල්කොහොලයක් කියලා කියන්නේ මොකද්ද OH කාණ්ඩය සම්බන්ධ කාබන්ට සම්බන්ධ කාණ්ඩ පුතේ මොනවාද OH කාණ්ඩය සම්බන්ධ කාබන්ට තවත් කාබන් තුනක් සම්බන්ධලා තියෙනවා එක අපි හඳුන්වනවා කියලා තෘතීක පන්සාරයක් එහෙනම් දැන් බලමු මම උත්තරේම අරගෙන සාකච්ඡා කරන උත්තරේ අංක 4 5 කෙලිම අයින් කරලා දාලා තියෙන්නේ පුතේ 4 5 කෙලිම අයින් කරන්නේ ඇයි 4යි 5යි සංයෝග දෙකේ මේ අර පළවෙනියට මධ්‍යසාරීය OH දැම්මම Br කියන්නේ බෑ අල්ලපු කාබන්ගේ හයිඩ්‍රජන් එක එහෙම හයිඩ්‍රජන් එකක් නැහැ එතකොට ද්විත්ව බන්ධනය හැදෙන්න විදිහක් නැහැ පුතේ යාට අල්ලපු කාබන්ගේ කෙලිම කාබන් තුනක්මයි තියෙන්නේ 4 සහ 5 කියන දෙන්නගේ එතකොට මට උත්තරේ 2 හරි 3 හරි කියන එක තමයි පළවෙනි එකනත් එක්ක ගත්තොත් එහෙම අපි 3 කියලා උත්තරය අරගෙන ටිකක් 3 නෙවෙයි නේද දෙක සාකච්ඡා කරමු තුන්වෙනි එක CH3 CH3 H CH2Br ඔයි මේ දෙන්නේ යන්නේ පුතේ. එතකොට මෙතන ද්විත්ව බන්ධනයක් හැදෙනවා. මේකට මධ්‍යසාරීය KOH දැම්මහම ETOH කියලා දාන්න එතනෝල් කියන එක දාලා රත් කරාම CH3 C ද්විත්ව බන්ධනයක් CH CH3 කියන එක හැදෙනවා. ඔන්න කියනවා මොකද අදාළ කාරණා. ඊළඟට මේකට HBr දැම්මම මොකද වෙන්නේ? මාර්කෝනිකෝෆ් නීතිය අනුව මෙතනට Br එක වදිනවා CH3 C මෙතනට Br එක වදිනකොට මම මෙන්න මේ CH3 එක මේ පැත්තට දාගන්න මෙතන CH3 එකක් තියෙන්නේ මේක H එක වැදුනම CH3 වෙනවා මෙතන CH3 වෙනවා මේකට ජලීය KOH දැම්මම මොකද වෙන්නේ? මම මේක ඉතින් අදින්නම් ජලීය KOH දැම්මම CH3 C CH3 මෙතන මොකද්ද? OH බවට පත් වෙනවා මෙන්න ත්‍ෘතික මධ්‍යසාරයේ පිළිතුරු අංක 3. එහෙනම් ගත්ත උත්තරය හරි වෙන්න කතා වස්තුව මේක තමයි මෙතන සිද්ධ වෙන දේ. මේකම ඔයගොල්ලන්ට පේනවා මම මොකද්ද? මේ ප්‍රතික්‍රියාවට අදාළ සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණේ වෙනවම පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් මෙන්න අදාළ පිළිතුරු ලැබිච්ච ආකාරයේ පිළිතුරු අංක 3. හරි. ඊළඟ ප්‍රශ්නය හුඟක් හරි. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 26 CH3 මෙන්න A කියලා කෙනෙක් ඊළඟට CH3 H එකයි CH3 එකයි මෙතන ප්ලස් එකයි CH3 ABC
මේක මම මතක නැහැ පුතේ ඔයගොල්ලෝ ලකුණු කරාද කියලා කරන්න. ඔයගොල්ලන්ට අර ප්‍රශ්න පත්‍ර ටික ලියවගෙන යන්න මම දැන් වැඩ පිළිවෙලක් කරගෙන යනවා. අන්නේ වැඩ පිළිවෙල තුල වෙලා ගමන් දුන්නා අද එළුවේ නෑ මට හරි මම ආව උත්ස ගන්න දාන්න එපා මට ඒක නෙති උන්ටේ වන්නටක් ගන්න. හරි. පේපර් එක ලියුවා. එතකොට මේ තියෙන තුන් දෙනාගේ මොකද්ද? කාබෝ කැටයන කියලා අපි මේව හඳුන්වනවා. කාබෝනියම් අයන කාබෝ කැටයන කියලා අපි මේගොල්ලන් හඳුන්වනවා. අපි අහනවා කාබෝනියම් අයන තුන සලකා බලනවලු එහෙම සලකන්න බැවුද ඉතින් අපිට හරි. මේ තුන් දෙනාගේ අයන වල ස්ථායීතාවය අනුපිරවල මොකක්ද තියෙනවා. මේ තුන් දෙනාගේ ස්ථායීතාවය අනුපිරවල. දැන් උදේ පාන්දර මම කිව්වා මොකද කාබනික රසායනය පටන් ගන්නකොට කාබන් විශාල සංයෝග ප්‍රමාණයක් සෑදීමට හේතු කීපයක්. හේතු හයක් කිව්වා. ඒකේ එක හේතුවක් තමයි කාබන් අයන සෑදීමට දක්වන අකමැත්ත. කාබන් අයනයක් වශයෙන් ඉන්නේ කැමති නැහැ මොකද මැදින් ඉන්නේ. පැහැදිලිද? ඒකයි ඉලෙක්ට්‍රෝන පිට කරන්න කැමතිත් නැහැ. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කැමතිත් නැහැ. ඒක කැමති ඉලෙක්ට්‍රෝන හවුල තියාගෙන සාමකාමීව ජීවත් වෙන්න. එතකොට මේ කියන කාබන් තුන් දෙනාම ධන. ඒ කියන්නේ මෙයා අර අකමැති දේ වෙලා. අකමැති දේවල් වෙනකොට පුතේ අස්ථාය වෙනවා. පැහැදිලිද? අකමැති දේවල් පුතේ බලයෙන් කරගෙන ඉවරලා පස්සේ මොකද්ද? අස්ථාය වුණා ජීවිතේ ගෙවන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? එතකොට ඕගලන්ට තේරෙනවා මේ කාබන් තුන් දෙනා ධනාශයෙන් පැවතීම අස්ථායි නම් ඒ ධන ගතිය අඩු වන තරමට ස්ථායීතාව වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ CH3 කාර්ය මතක තියාගන්න පුතේ. ධන ගතිය අඩු කරන්න මොන හරි ක්‍රියාවලි සිද්ධ වෙනවා නම් ඒව නිසා පසිගෙන. හරි එතකොට මේ CH3 කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරලා මේ කාබන්ගේ CH3 කාණ්ඩය කියන R කාණ්ඩයක් පුතේ R වල තියෙන ධන ප්‍රේරිතාචරණයක්. ධන ප්‍රේරිතාචරණයේ බලපෑම නිසා මොකද වෙන්නේ? කාබන් ගාව ඉලෙක්ට්‍රෝන ගාවන චුට්ටක් අඩු වෙනවා. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ටික කාබන් වල ගලා කාබන්ගේ ධන ගතිය චුට්ටක් අඩු වෙනවා. ඒතර මේ જાතිය දෙන්නෙක් පළු කරාම කාබන් ගාවට ලං වෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මෙතනදී කාබන් ගාවට ලං වෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වැඩි. එතකොට මෙයාගේ මේ ලං වෙන ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි ඒ ඍණෙන් මේ ධන මීටත් වඩා උදාසීන වෙනවා. ඒ නිසා මේ කාබන්ගේ ධන ගතිය තව ටිකක් අඩු වෙනවා. ඒතර මේ කාණ්ඩ තුනකින් විකර්ෂණය කරනකොට මොකද වෙන්නේ? මේ ධන ගතිය තවත් අඩු වෙනවා. කාබන් ධන ලෙස පැවතීම අස්ථායි. හරි? එතන කාබන්ගේ ධන ගතිය අඩු වීම ස්ථායි නෑ. සාපේක්ෂව ස්ථායි. ඒතකොට මේ තුන් දෙනාගේ ස්ථායතාව වැඩි කාලෙ මේ තුන් දෙනා. එහෙනම් ඊට වඩා B ගේ ස්ථායතාව වැඩි, ඊට වඩා C ගේ ස්ථායතාවය වැඩි. එහෙනම් පිළිතුරු අංක C B A පිළිතුරු අංක 1. ඊළඟට කතා කරන්නේ මේ 27 වෙනි ප්‍රශ්නය 27 27 වෙනි ප්‍රශ්නේ පුතේ සාන්ද්‍රනයිට්‍රික් සාංශාපේක්ෂ මිශ්‍රණය. ගිය සතියේ අන්තිමට අපි කතා කරපු කාරණයක් ගිය සතියේ කලින් සතියේ බෙන්සින් නයිට්‍රෝකරණය. ගිය සතියේ හරි ඒකදී අපි කිව්වා මොකද බෙන්සින් නයිට්‍රෝකරණය කළ විට අතරමැදියක් ලෙස සෑදෙන්නේ පහසුවක් වෙන විශේෂත්වයක් කුමක්ද කියලා. ඒක ඔයගොල්ලෝ බලන්න මේ බෙන්සින් නයිට්‍රෝකරණයේ යාන්ත්‍රණය දිවන එකපාර ඕංගල උත්තරේ එනවා. හැබැයි මේ යාන්ත්‍රණය ටිකක් වෙලා යනවා. මම පොඩි මොකක් හරි උත්තරවැටිය දාලා බලන්නම් පුතේ. මේ ඔයගොල්ලෝ චුට්ටි මතක් කරනවා නම් ඔයගොල්ලෝ මතක් වෙන්න ඕනේ කාබන් කිය දැන් ඔය මොකද බෙන්සින් නයිට්‍රෝකරණය වෙනකොට මේ අර NO2 ගේ ප්ලස් එක NO2 ප්ලස් කියන එක නම් මේකට ඇවිල්ලා සම්බන්ධ වුණාම මෙතනට H එකක් සම්බන්ධ වුණා මෙතනට NO2 කියලා මේකට සම්බන්ධ වෙන්නේ. NO2 ගාව දාන නේද මේ මියා ගාවයි දාන තියෙන්නේ. මොකද NO2 මෙතනට සම්බන්ධ වෙනකොට එතන සම්බන්ධ කර ගන්න මේ පරමාණු දරුණා. බෙන්සින්ගේ මේ කාබන් පරමාණු මේ ඉලෙක්ට්‍රෝන දෙක දීලා තමයි ධනාරෝපිත කාබන් එක හදලා තමයි මේ NO2 ගෙන්න ගත්තේ. ඒතර කියන්නේ NO2 නිකන් වෙන්නේ බෑ ඉලෙක්ට්‍රෝන 27 කියන එක ගන්නකොට 27 අපිට පිළිතුරු දෙන්නේ නැහැ. අපි ගන්න මොකද? 27 නම් එන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් දීලා තමයි සම්බන්ධ කරගන්න වෙන්නේ. ඒකෝර ඔතන NO2 කියන එක නා උත්තරාංග 4 කීයටවත් එන්නේ NO2 ප්ලස් වශයෙන් සම්බන්ධ වෙනවා මේ කාණ්ඩය බෙන්සින් වලේ කවදාවත් ඍණ වෙන්නේ නැහැ. ඒ නිසා පහත් උත්තරයක් වෙනවා. මම හිතන්නේ තුන උත්තරේ කිසිම ආරෝපණයක් නැහැ. එහෙනම් ඒක කොහෙත් වෙන්න බෑ. මොකද NO2 ප්ලස් වශයෙන් එනවා නම් මේක ඇතුලේ කොහේ හරි ප්ලස් එක තියෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මොකද? පළවෙනි උත්තරේ බලන්න ඕගොල්ලෝ මෙන්න මෙතනනේ. මෙන්න මෙතන. මෙතන දිත්ත බන්ධනයක් තියෙනවා. මෙතන H එකක් තියෙනවා. මෙතන NO2 එකක් තියෙනවා. ඒතර මේ කාබන් වලට කියත් බන්ධන 1 2 3 4 5ක් තියෙනවා. ඒක වෙන්න බෑ. පුතේ එහෙනම් මොකද වෙන්නේ? උත්තරය අතර එක විය යුතුයි. එහෙම තර්ක කරලා ගන්නත් පුළුවන් නැත්නම් බෙන්සින් නයිට්‍රෝකරණ යාන්ත්‍රණය ලියවෙන්න අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න 27 වෙනි ප්‍රශ්න උත්තරය අපුවටි මම කතා කරේ. එහෙනම්
ඒ කාරණේ අවසාන. පිළිතුර අංක 2. අවසානයේ මම මේ පළවෙනි ප්‍රශ්න 34 තියෙන ප්‍රශ්න වලින් සාකච්ඡා කරන පළවෙනි වීඩියෝ එකකින් අපි ළඟින් තියෙන්නේ 29 වෙනි ප්‍රශ්න ඊළඟ කතා කරන්න අපිට තියෙන්නේ මේ මම උගන්වන්න තියෙන ටිකේ මම සාකච්ඡා කරන්නේ ආලෝකය ඇතුළේ ක්ලෝරින් සහ මෙතේන් අතර මුක්කාණ්ඩ ප්‍රතික්‍රියාවේදී පාස්නන් පියවර අතරින් කුමක් සිදු වෙනවද? මෙතේන් ක්ලෝරිනීකරණය යාන්ත්‍රණයේදී මොකද්ද වෙන්නේ නැති කියනවා. මෙතේන් ක්ලෝරිනීකරණය යාන්ත්‍රණය මතක තියාගන්න මේක ක්ලෝරින් මුක්ත කාණ්ඩක හැදෙනවා HCl හැදෙනවා. ක්ලෝරින් මුක්ත කාණ්ඩක හැදෙනවා HCl හැදෙනවා. හැබැයි කොයි වෙලේවත් හයිඩ්‍රජන් මුක්ත කාණ්ඩක හැදුනේ නැත. එහෙනම් පිළිතුරු අංක 4 ඔන්න යාන්ත්‍රණය වැදලා බලන්න යාන්ත්‍රණය වැදලා තෝක උකුම තමයි. එහෙනම් හයිඩ්‍රජන් මුක්ත කාණ්ඩයක ඉච්ච පියවරක් වටලාගෙන එහෙනම් මේකෙදි සිදු නොවන ප්‍රතික්‍රියාව අහන්නේ පොතේ සිදු නොවේ කියලා පිළිතුරු අංක 4. එතකොට ඔය දැනට මම උගන්වලා තියෙන විෂය නිර්දේශයට අදාළව මම උගන්වලා තියෙන කාරණා ටික තව තියෙනවා. දැන් අපි විහතිවල කතා කරලා ඉදිරියට වල තව ප්‍රතික්‍රියාවක කතා කරන්න පුළුවන් තව ප්‍රශ්න ටිකක් තියෙනවා. දැනට පළවෙනි මාටේට ඔය ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරා. මම ඊළඟ ප්‍රශ්න 30ට අදාළව තව ප්‍රශ්න 30ක් තියෙනවා. ඒකට අදාළව අපිට කරන්න පුළුවන් ප්‍රශ්න ටික ඊළඟ වීඩියෝ එකෙන් දාන්න. අපි අපේ වැඩ පිළිවෙල නවත්තන්න ඕනේ නැහැ පුතේ. අපි වෙන ටික කරගෙන යමු. අවශ්‍ය කට්ටිය සම්බන්ධ වෙලා මේකට සම්බන්ධ වෙලා යාළුවෝ වෙන සම්බන්ධ කරගන්න මේක අවශ්‍ය කට්ටිය මේකත් එක්කම යමු. ගොඩ යනවා නම් ඒගොල්ලොත් එක්කම යමු. අපි හැමෝටම අසාධාරණ වෙලා තියෙන නිසා අසාධාරණට පුළුවන් උපරිමයෙන් හැමෝටම සාධාරණ වෙන්න. උඹලා වගේ උන් ටික හැබැයි අනිත් උන්වත් කතා කරන්න එපා. යාළුවෝ ඉන්නවනම් කතා කරගෙන මෙහෙමයි මට ගෲප් එකේ තව ආවත් එකයි නාවත් එක මම ඕගලන්ට කරන වැඩ ටික ඔහොම කරගෙන යනවා. හැබැයි අවශ්‍ය කටයුතු මේක මම මේ ගෲප් එකේ ගොඩාක් දුරට යන්නේ පුතේ ප්‍රශ්න සම්පූර්ණ සාකච්ඡා කිරීමක් මම ඊළඟට පටන් ගන්නවා මේ ඒ ලෙවල් පේපර්ස් වල තියෙන රසායනික ගණන කිරීම ප්‍රශ්න සාකච්ඡා කරගෙන ලොකු ප්‍රශ්න ටික දැන් අද කතා කරා MCQ ඒ වගේ ඊළඟ වීඩියෝ එක ඇතුලේ ඊළඟ ප්‍රශ්න ටික මම සාකච්ඡා කරනවා. හරි එහෙනම් දැන් මේ කාරණේ අවසාන අයුව